වහන්සේව නමස්කාර කරමු. තරුණ තරුණියන් ලෙස අපි මේ මොහොතේ ඒ රජිනුන නමස්කාර කරමු. දෙවිදුන් මේ මොහොතේ අප සමගයි. ඔබ මොන වාතාවරණය තුලින් ගියත් මේ මොහොතේ යේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා. අපේ දෑත් අපි උන්වහන්සේට ඔසවමින් අපි නමස්කාර කරමු. මන්ද උන්වහන්සේට අපි ප්‍රශංසා කරන විට අන්ධකාරය පහ වෙනවා. අන්ධකාරය පහ වෙනවා. දන්වැල් කැඩෙනවා. ඒ නාමයේ යේසුස් අපි කියමු අපගේ ප්‍රශංසා එස වේවා මේ මොහොතේ දම්වැල් බිඳ වැටේ සියලු මැවිල්ල කයමු හුස්ම ඇති සියල්ලෝ නැවතත් ගයමු දෙවිඳුන් යහපත් ඒ නම යේසුස්.
ස්වර්ගය කොළඹට පැමිණේවා ස්වර්ගය මේ දේශයට පැමිණේවා ස්වර්ගය පැමිණේවා ස්වර්ගය පැමිණේවා ප්‍රශංසා ඉස්සුවේවා ඔබගේ රාජ්‍යය පැමිණේවා සමගයි ඒ ආත්මය මේ ස්ථානයේ තිබෙනවා ඕනලාරහේ පිරෙන්නේ ශුද්ධාත්මකින්නේ Yesuni samatavada obusasmai Apage galavum karu obapamanakmai Apaganna hama husmak pasa obudesa jivatve Siwek na
ඔබගේ හද සමගින් අන්නය වෙත අප ගයනා හැම ගීතයක් ඔබටමයි අප ගෙනෙනා හැම පැසසුමක් ඔබටමයි අප ගන්නා හැම හුස්මක් පාසා ඔබ උදෙසා යේසුනි සමට වඩා ඔබ උසස්මයි අපගේ ගැලවුම් කරු ඔබ පමණක්මයි අප ගන්නා හැම හුස්මක් පාසා ඔබ උදෙසා ජීවත් වෙමු ඔබ ශුද්ධයි ශුද්ධයි ඔබ මෙන් කිසිවෙක් නැතේ ඔබ හැර කවුරුත් නැතේ පහදන් මාගේ දෙනෙත් ඔබේ දේ දකින්නට එන්වන් ඔබ කවුරුත් නැයි පුරවන් ඔබගේ ප්‍රේමෙන් ගෙන යන් ඔබගේ හද සමගින් ශුද්ධයි ඔබ දැන් කිසිවෙක් නැතේ ඔබ හැර කවුරුත් නැතේ පහදන් මාගේ දෙනෙත් ඔබ දේ දකින්නට එන්වන් ඔබ කවුරුත් නැයි පුරවන් ඔබගේ ප්‍රේමෙන් ගෙන යන් ඔබගේ හද සමගින් අය වෙත ඔබ මාගෙන යන්න මෙන්න මගේ සියල්ල යේසුනි ඔබටයි මෙන්න මගේ සියල්ල සියලු නමස්කාරය සියලු කසාසම ඔබටයි ගොඩනගමි මගේ දිවි ඔබේ ප්‍රේම මත එය පවනයි සිරාලි තාලම් තාපනෙති මුළු විශ්වාසය ඔබ මත කිසි දින සෙලවෙන් නැහැ තුලම ගොඩනගමි මගේ දිවි ඔබේ ප්‍රේම මත
උන්වහන්සේ ඔබගෙන් අහනවා මේ මොහොතේ උන්වහන්සේ විශ්වාස කරනවද? සැබවින් උන්වහන්සේ ඔබගේ සියල්ල බව උන්වහන්සේ ඔබගෙන් අහනවා. මේ කාලේ අපිට බොහෝ ඔප්ෂන්ස් තිබෙනවා. නමුත් උන්වහන්සේ අද අපෙන් අහනවා ඔබ සැබවින් මගේ සියල්ල මම නුඹට දෙන සියල්ල නුඹ පිළිගන්න සූදානම්ද? උන්වහන්සේ අහනවා නුඹේ සියල්ල මට දෙන්න සූදානම්ද? උන්වහන්සේ අහනවා මාව විශ්වාස කරනවද ඔබ? නුඹේ හද නුඹේ සියල්ල උන්වහන්සේද බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ සම්පූර්ණ යටත් වීමක් අපගෙන් බලාපොරොත්තු වෙනවා. ප්‍රතිචාරය යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් ඔබ හැම කෙනෙක් මේ කාලයට සම්බන්ධ කරගන්නවා. ඉතින් අද අපි දේව වචනය දෙස බලමින් අපි කාරණාවන් කීපයක් බලන්න යනවා. හැබැයි අපි ඇසිය යුතු එක ප්‍රශ්නයක් තියෙනවා. මෙවන් කාලයකදී අපි කුමක්ද වැඩිපුරම මෙනෙහි කරන්නේ? අපි ගත කරන්නේ ඉතාමත් අසීරු වූ කාලයක්, ප්‍රශ්න සහිත කාලයක්. මිනිස්සු මරණයටපත් වෙනවා, රෝග පැතිරෙනවා, ආර්ථික ගැටලු. ඉතින් මෙවැනි කාලයක් තුල කිතුමෙක් ලෙස යේසුස් වහන්සේ අදහගත්තා වූ මිනිසෙක් ලෙස අපි මෙනෙහි කරන්නේ මොකක්ද වැඩිපුරම? මෙතන ඒ දෙයට අපි යොදා ගන්න දේ තමයි අපේ සිත. අපි මෙනෙහි කරනවා නම් යම් දෙයක් අපි ඒක සිතෙහි මෙනෙහි කරන්නේ. එතකොට අපි අහන්න ඕන දේ තමයි අපේ සිතෙහි අපි වැඩිපුරම මෙනෙහි කරන්නා වූ දේ මොකක්ද? සමහරක් වෙලාවට අපි මූණ දෙන අභියෝගය අනුව, අපි මූණ දෙන්නා වූ කාරණේ අනුව අපි ඒ කාරණාව වැඩිපුර මෙනෙහි කරනවා. අපි කියමු කවුරු හරි අපිට වචනයක් කියන අපේ හිත රිදෙව්වා. එතකොට අපි හිත රිදීම තුළ අපි මෙනෙහි කරනවා. ඒ දේ තුළ තමයි අපි පවතින්නේ.
එහෙම නැත්නම් අපිට මුදල් මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ මුදල් ප්‍රශ්නේ ගැන අපි උදේ ඉඳන් රැය වෙනකන් ඕක ගැන කල්පනා කරනවා. ඕක තමයි අපි මෙනෙහි කරනවා ඇත්තේ. ඒ කිතුනේ ක්ලස් දෙවියන් වහන්සේ අපිට මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේ අපිට කියන්නේ හිතෝපදේශ 4:23 උන්වහන්සේ කියනවා සියල්ලට වඩා සිත ආරක්ෂා කරගන්න. මන්ද එයින් ජීවනය නික්මේ. සියල්ලට වඩා සිත ආරක්ෂා කරගන්න. මන්ද එයින් ජීවනය නික්මේ. එතකොට අපේ මේ සිත කියන දේ අපි මෙනෙහි කරන දේ උපයෝගී කරගන්නවා අපි ක්‍රියාවට. හරි අපි අතුලාන්තයේ අපි සිතේ අපි මොකද්ද මෙනෙහි කරන්නේ? ඒක තමයි අපි ක්‍රියාවට දාන්නේ. එතකොට අපි ගොඩක් මෙනෙහි කරන්නේ අපේ ප්‍රශ්නේන එහෙම නැත්නම් සමහරක් වෙලාවට කාගෙන හරි තියෙන තරහක් වෙන්න පුළුවන්. අරයා මට අසාධාරණයක් කරා කීකේ අපි අතුලාන්තයෙන් ඒක ඒ තරහ වෙන්න පුළුවන් හිතේ පැහැව ඒක තමයි උදේ රෑ මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. වෛරයක් වෙන්න පුළුවන්. දුකක් වෙන්න පුළුවන්. මොකක් හෝ කනස්සල්ලක් වෙන්න පුළුවන්. මොකද්ද ඒ දෙවියන් වහන්සේගේ නොවන ඒ කාරණාව අපි මෙනෙහි කරන්නේ? ඒකේ ප්‍රතිඵලය වෙන්නේ අයහපත්යක් කියන දේ ස්වාමීන් වහන්සේගේ වචනය තුළින්ම අපිට පෙන්වලා දෙනවා. මොකද අපේ සිතින් ජීවනය නික්මෙනවා. එතකොට අපේ සිතේ අපි මෙනෙහි කරන්නේ ජීවනය ආරක්ෂා කරන ඒක උපදවන කාරණාවක් නෙවෙයි නම් එවිට අපේ ක්‍රියාවන් උතෙන් යන්නේ විනාශයේ කාරණාවක්, විනාශයේ දෙයක්. එහෙම නැත්නම් මම මේක මේ විදිහට කිව්වොත් අපි අපේ සිතේ මෙනෙහි කරන දේ අපේ දැක්ම වෙනස් කරනවා. දැන් කවුරු හරි පුද්ගලෙක් එයා දිවා රෑ දෙවියන් වහන්සේගේ වචනය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ කාරණාවන් නම් මෙනෙහි කරන්නේ. එතකොට එයාගේ දැස් නැත්නම් දැක්ම තියෙන්නේ ස්වර්ගයේ දෙසට. හරිය දෙවියන් වහන්සේගේ කාරණාවන් මෙනෙහි කරන මිනිස්යාගේ දැක්ම තියෙන්නේ දේව රාජ්‍ය දෙසට. දේව රාජ්‍ය දෙසට දැක්ම තියෙන මිනිස්යාගේ ක්‍රියාවත් යහපත් වෙන්නේ නැනවා. ඒ වගේම එයා කරන දේ තුල එයා ලබන ප්‍රතිඵලයත් යහපත් ප්‍රතිඵල වෙන්නේ නැනවා. ඒත් අපි මෙනෙහි කරන්නේ දිවා රෑ අපි ගත කරන මේ හැම දවසකම අපි හිතන්නේ මෙනෙහි කරන නැත්නම් අපි හිතේ අපි සිතන්නේ ගොඩක්ම මොකක් හෝ දෙවියන් වහන්සේගේ වචනයට එකග නොවන දෙයක්ද? ඒක අපි සමහරක් වෙලාවට අපිට සාධාරණ හේතුවක් වෙන්න පුළුවන්. අපි කියේ නෑ ඒක මට මගේ ජීවිතේ ගත්තම ඒක මම මේ වගේ මේක හිතන්න ඕනේ මේ දේවල්. මේ ප්‍රශ්නේ මම හිතන්නේ නැතුව වෙන කවුද හිතන්නේ කියලා අපි නිදහසට කාරණා දෙන්න පුළුවන්. ඒත් අපි ඒ දෙවියන් වහන්සේගේ දේ සිතනවට වඩා අපේ ප්‍රශ්නේ ගැන නම් අපි දිගින් දිගටම මෙනෙහි කරන්නේ සිතන්නේ අපේ ප්‍රතිඵලේ නැත්නම් ක්‍රියාව වෙන්නේ අයහපත්යක්. මොකද අපේ දැක්ම තියෙන්නේ ස්වර්ගයේ දෙසට නෙවෙයි. අපේ දැක්ම තියෙන්නේ මේ ලෝකේ කාරණාවන් දෙසට. එතකොට අපි ගන්න තීරණ ගන්න යන දෙවියන් වහන්සේගේ කැමැත්තට එකගව අනුව නෙවෙයි. අපේ තීරණ අපි ගන්නා වූ මොකක් හෝ සලස්මවල් කියන්න පුළුවන්. නැත්නම් අපේ වචන වෙන්න පුළුවන්. අපේ ක්‍රියාවන් මේ හැම දෙයක්ම වෙන්නේ යන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට එකග නොවන ලෙසයි. ඉතින් මෙවන් කාලයකදී අපි මොන දේද වැඩිපුරම මෙනෙහි කරන්නේ කියන දේ ගැන අපි ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. මේක දෙවියන් වහන්සේගේ වචනය තුල අපිට පැහැදිලිවම කියනවානේ. යේසුස් වහන්සේ කියනවා පරිසවරුන්ට ඔයාගේ කට ඇතුලෙන් ශරීරයට නැත්නම් බඩට යන දේ ගැන නෙවෙයි වවාද වෙන්න ඕනේ. ඔයාගේ ඇතුලාන්තෙන් පිටවෙන දේ, ඇතුලාන්තෙන් ඇවිල්ලා කටෙන් පිටවෙන දේ ගැන වවාද වෙන්න ඕනේ. එතකොට අපේ සිතෙහි අපි වැඩිපුරම තබාගෙන තියෙන්නේ දේව වචනයට වඩා දෙවියන් වහන්සේගේ සම්බන්ධ උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේ සම්බන්ධ කාරණාවන් වලට වඩා ලෝකයේ දෙයක්ද ඒ දේ තමයි අපෙන් ක්‍රියාවට නැගෙන්නේ. ඉතින් මේ දේ දෙවියන් වහන්සේ තුල අපි යන ගමනට ඉතාමත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒක හොඳ බලපෑමක් වෙන්න යනවා. නැත්තම් නරක බලපෑමක් වෙන්න යනවා. අපි තෝරාගන්නේ කුමක්ද මෙනෙහි කරන්න? ඒ දේ අනුව තමයි ප්‍රතිඵලයත් අපිට අත් වෙන්න යන්නේ. එතකොට මේ කාරණාව ඔස්සේ අපි බැලුවොත් මෙවන් මෙනෙහි කිරීමක් කරන්න කියන දෙවියන් වහන්සේගේ
හදවතට එකඟ උන්වහන්සේගේ වචනේ අපේ ප්‍රශ්නේදී අපේ අභියෝගයේදී සිත්‍රිදුමේදී අපිට අපේ දුර්වලකමේදී උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න නම් මෙතන ගොඩක්ම පවතින ඕන දෙයක් තමයි උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. හරි. අපි දෙවියන් වහන්සේත් එක්ක කොතරම් සම්බන්ධතාවයක් තියෙනවද ඒක තීරණය කරන්න යනවා අපි මොකද්ද මෙනෙහි කරන්නේ වැඩිපුරම කියන දේ. තේරෙනවද? අපි වැඩිපුරම සිතන්නේ කුමක් ගැනද කියන දේ සම්බන්ධතාවය කියන දේ තේරුම් සම්බන්ධතාවය කියන දේ විනිශ්චය කරන්න යනවා. එහෙම නැත්නම් සම්බන්ධතාවය කියන දේ ප්‍රතිඵල දෙන්න යනවා. එතකොට මේ සම්බන්ධතාවය කියන දේ ගත්තොත් දෙවියන් වහන්සේ සමග ඕක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි මම යේසුස් වහන්සේට ආදරේ කියන කොටස. දෙවෙනි අනිත් කොටස තමයි යේසුස් වහන්සේ මට ආදරේ කියන කොටස. හරි. එතකොට යේසුස් වහන්සේ මට ආදරේ කියන කොටස තුල තියෙන්නේ යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනේ අසලා ඒක විශ්වාස කරන කෙනෙක්. එයා දෙවියන් වහන්සේගේ වචනේ කියවලා හරි යට ඇහෙන දේ හරි එයා ඒක විශ්වාස කරනවා. ඒක විශ්වාස කරන නිසා එයාගේ හදවතේ තියෙන ඕ දෙවියන් වහන්සේ මට ආදරේ කියන තැන එයා ඉන්නවා. හරි. හැබැයි ඒක අර දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය සම්පූර්ණ නැහැ. දැන් මිනිස්සු අපි කියමු ඔයා යේසුස් වහන්සේ වදහන කෙනෙක් කියලා. එතකොට ඔයා යේසුස් වහන්සේ වදහන කෙනෙක් නම් ඔයා කියනවා නම් හැම මේ යේසුස් වහන්සේ මට ආදරේ කියන දේ තුල පමණක් නම් ඔයා ඉන්නේ. අනිත් කොටස සම්පූර්ණ වෙලා නැත්තම් මම යේසුස් වහන්සේට ආදරේ කියන ඒ කොටස සම්පූර්ණ වෙලා නැත්තම් එතන ඔබත් යේසුස් වහන්සේත් අතර තියෙන සම්බන්ධතාවයේ තුල යම් අඩුවක් තියෙනවා. විශාල අඩුවක් තියෙනවා. මොකද උන්වහන්සේට ඕනේ අපි වචනේ විශ්වාස කිරීම විතරක් නෙවෙයි. අපි වචනේ විශ්වාස කරන නිසා අපි නේද Facebook එකේ අපේ WhatsApp status වල අපි විවිධාකාරයට වචනේ බෙදානවා ඉතින්. අපි බයිබල් පද නැගිට ගමන් අපි බයිබල් පද දානවා ඉතින් Facebook වල WhatsApp වල අපි සමහරක් හම් වෙන මිනිස්සුන්ට දේව වචනේ ගැන අපි කියනවා වෙන්න පුළුවන්. අපි විශ්වාස කරන නිසා. ඒක හොඳයි. ඒකේ වරදක් නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනේ අපි බෙදා ගන්න එක ඉතා හොඳ දෙයක්. ඒකේ වරදක් නැහැ. හැබැයි වැදගත් දේ තමයි අපි අන් අයට බෙදා ගන්නා වූ වචනේ ඒව නැත්තම් අපි විශ්වාස කරන වචනේ දේව වචනේ කියවල අපි විශ්වාස කරන වචනය අපි ක්‍රියාවට දානවා. අපි ක්‍රියාවට දාන තැන තමයි මම යේසුට ආදරේ කියන දේ සම්පූර්ණ වෙන්නේ. මිනිස්සෙක් නිහතමානී වෙන තැන එයා දෙවියන් වහන්සේගේ වචනේ ලබන්න හදවත තියෙනවා. එතකොට එයා නිහතමානී වෙනවා දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. එයා නිහතමානී වෙනවා තේරුම් ගන්න යේසුස් වහන්සේ මගේ පාපය වෙනුවෙන් උන්වහන්සේ පූජාවක් වුණා මට එච්චර උන්වහන්සේ ආදරේ. ඒ දේ විශ්වාස කරන්න මිනිස්සෙක් නිහතමානී වෙනවා. එවෙන් නිහතමානීකමක් තියෙන තැනේ මිනිස්සයා මොකද කියන්නේ? යේසුස් වහන්සේ මට ආදරේ. දෙවියන් වහන්සේ මට ආදරේ. එහෙම නැත්නම් බයිබලයේ කියවලා ඒ වචනයක් ලබාගත්ත තැන එයා විශ්වාස කරන ස්වාමීන් වහන්සේගේ වචනේ. හැබැයි ඒ විශ්වාස කරන වචනය ක්‍රියාවට දැමීම තුළ තියෙන්නේ කීකරුකම. හරි? සම්බන්ධතාවයක් සම්පූර්ණ වෙන්නේ නිහතමානී වීමත් සමග කීකරු වීමෙන්. සම්බන්ධතාවයක් සම්පූර්ණ වෙන්නේ කොහොමද? නිහතමානී වෙනවා දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. ඒ වගේම කීකරු වෙනවා දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාවට දාන්න. දෙවියන් වහන්සේ යොහාන් 14:15 උන්වහන්සේ කියනවා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥාවන් පවත්වන්න කියලා. හරි? මට ප්‍රේම කරනවා නම් මගේ ආඥාවන් පවත්වන්න. ඒ වගේම රෝම 8:28 උන්වහන්සේ කියනවා එතනදී කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. හරි? හැමදේම යහපතට ක්‍රියා කරන්නේ කාටද? මම යේසුස් වහන්සේගේ
ගේ වචනේ විශ්වාස කරනවා කියන කෙනාට විතරද? එහෙම නැත්නම් යේසු මට ආදරේ කියලා ඉන්න කෙනා විතරද? එයාටද මේ සීල දේ යහපතට හැරෙනවා කියන්නේ? නෑ. මොකද්ද මෙතන සීල දේ යහපතට හැරෙනවා කියලා කියන්නේ කාටද? උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට සහ උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේ යහපත පිණිස සිදු වෙනවා කියනවා. එතකොට අපි මෙතන තේරුම් ගත යුතු කාරණාව තමයි සම්බන්ධතාවය තුළ අපි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන තැන පමණක් සිටීම මදි. තේනද? අපි සමහරක් වෙලාවට අවුරුදු 20 ගාණක් 30 ගාණක් 40 ගාණක් වෙන්න පුළුවන් පල්ලියනවා ඇති. අපි වචනේ ගොඩාක් අහලා ඇති. හැබැයි ඔය අහපු වචනේ අපි කොතරම් අපේ හදවතේ ඒක ගබඩා කරගෙන තියෙනවා. අපි මේ ලබාගත් වචනේ කොතරම් අපි ස්වාමින් වහන්සේ කියන ලෙස අපේ ජීවිතේ අපි ක්‍රියාවට දාලා තියෙනවද? එහෙම ක්‍රියාවට දාන කෙනා තමයි අර මම මුලදී කිව්වා වගේ. එයා මෙනෙහි කරන්නේ එතකොට දේව වචනේ. ප්‍රශ්නේදී අභියෝගයේදී සිතවිදුමේදී මිනිස්සු ප්‍රතික්ෂේප කරනකොට සිතාගන්න බැරි දරාගන්න බැරි වේදනාවන් එවැනි මොහොත්වලදී එවැනි මිනිස්සෙක්, ඒ කියන්නේ නිහතමානීව දෙවියන් වහන්සේගේ වචනේ ලබාගත්ත, ඒ වගේම උන්වහන්සේගේ වචනයට කීකරු වෙච්ච මිනිස්සෙක් කරන්නේ ස්වාමින් වහන්සේගේ වචනය හැම මොහොතකම මෙනෙහි කරනවා. එයා ඒක තමයි දිවාරයාගේ හිතේ තියෙන්නේ. එයාගේ ප්‍රශ්නය තුලත් එයා හිතන්නේ දෙවියන් වහන්සේ මොකක්ද මට කියන්නේ. දෙවියන් වහන්සේගේ හඬයි හොයන්නේ. මනුෂ්‍යයාගේ හඬට ප්‍රථමයෙන්. මනුෂ්‍යයාගේ හඬට වඩා දෙවියන් වහන්සේ මට මොකක්ද කියන්නේ. මට හැංගෙන දෙයට වඩා. මගේ අතුලාන්තයේ කීන දෙයට වඩා. එහෙම නැත්නම් මට පිටස්තර මනුෂ්‍යයන්ගෙන් එන ඒ අවවාද වලට වඩා දෙවියන් වහන්සේ මොකක්ද මට මේ මම යන වාතාවරණය තුල කියන්නේ. එවෙන් මිනිස්සෙක් දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කිරීම තුළ එයාගේ දැක්ම තියෙන ස්වර්ග රාජ්‍ය දෙසට. ස්වාමීන් වහන්සේ කියන්නේ පළමුවට මගේ රාජ්‍යත් ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට සියල්ල දෙනු ලැබේ. කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේගේ වචනේ සීල අවස්ථාවන් වල මෙනෙහි කරන කෙනාගේ දැක්ම තියෙන දේව රාජ්‍ය දෙසට. එයා හොයන්නේ එතකොට පළමුවට දෙවියන් වහන්සේගේ රාජ්‍යත් ධර්මිෂ්ඨකමත්. එවෙන් මිනිස්යාට සීල දේ දෙනු ලැබේ කියලා. ඇයි ඒ? රෝමට 28 කිව්වා වගේ උන්වහන්සේට ප්‍රේම කරන මිනිසයා පමණයි එලෙස ස්වාමීන් වහන්සේගේ වචනේ මෙනෙහි කරලා ඔහුගේ දැස් ස්වර්ගයේ දෙසට යොමු කරගෙන උන්වහන්සේ දෙසම බලාගෙන ඉන්නේ උන්වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් පමණයි. එලෙස සිටින්නා වූ කෙනෙක්ට දෙවියන් වහන්සේ කියනවා සියලු දේ යහපතට හරවනවා. ඒ වගේම ඒ කිනාට සියල්ල දෙනු ලැබේ කියලාත් කියනවා. හරි, මේක දෙවියන් වහන්සේගේ පොරොන්දු. හැබැයි අද දවසේ අපේ ජීවිත දිහා බැලුවොත් අපි වැඩිපුරම අපේ මෙනෙහි කිරීම තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ දේ තුලද? එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ දේට වඩා මිනිස්යාගේ, සතුරාගේ, යක්ෂයාගේ එන්න වූ හඬටද අපි අවධානය දෙන්නේ. ඉතින් මේ කාරණාව ඔස්සේ අපි බලන්න යනවා දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණා වූ එක් චරිතයක්. හරි, අපි දැන් මේ පාඩමේ අපි බලන මේ වචනේ තුල අපි බලන්නේ අද මේ සිත කියන දේ. මේ සිත කියන දේ කෙලෙසද ස්වාමින් වහන්සේ තුල යන ගමනේදී අපිට ඉතා වැදගත් වෙන්නේ කොයි ආකාරයකද කියන දේ තමයි අපි මේ පියවරින් පියවර බලන්නේ. අපි ගණන් කතාවේ 13 පරිච්ඡේදයේ සිදුවෙනා වූ එක් කතන්දරයක් අපි බලන්න යනවා. ඒ කතන්දරේ ආරම්භයේ ඉඳලා අවසානයේ පුරාවටම යම් සිදුවීම් ටිකක් වෙනවා. ඒ සිදුවීම් ඔස්සේ අපිට මේ දේව වචනේ උගන්වනවා යම් කාරණාවක්. අපි ඉගෙන ගත යුතු කාරණාවක්. අපි බලමු ඒ ගණන් කතාවේ 13 මොකද්ද සිදුවෙන්නේ කියලා. එතනදී මොකද්ද මේ වෙන්නේ? දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා, මෝසෙස් වා ගෝත්‍ර 12න් මිනිස්සු 12 දෙනෙක් නැත්නම් නායකයෝ 12 දෙනෙක් තෝරගෙන මෙන්න මේ කානාන් දේශයට යවන්න. හරි, මේ කානාන් දේශය කියන්නේ මොකද්ද? කිරියෙන් පැණියෙන් නිතරන පොරොන්දු දේශය. එතකොට මෝසෙස් 12 දෙනෙක් තෝරගන්නවා. 12 දෙනාව යවනවා කානාන් දේශයට. දැන් මේ සෙනග ඊජිප්තුවේ වහල්කමේ හිටියේ. හරි, ඊජිප්තුවේ වහල්කමෙන් මුදවලා දැන් දිගු ගමනක් ඇවිල්ලා දේවල් අත්දැකලා
හරි දැන් අවසාන අධීරයට ඇවිල්ලා තියෙනවා. ස්වාමින් වහන්සේ පොරොන්දු වුණා වූ දේශයට දැන් මේ ඇතුල් වෙන්න යන්නේ. හරි අවසාන හරි දැන් මෙතන මේ පරණ ගිවිසුම තුළ මේ පොරොන්දු දේශේ අද කිතුණු වන අපිට මොකක්ද? අද කිතුණු වන අපිට අපේ පොරොන්දු දේශය තමයි දේව රාජ්‍යය. හරි සදාකාලික ජීවිත. ඒ කියන්නේ මේ ලෝකේ නෙවෙයි දෙවියන් වහන්සේගේ වාසස්ථානය. ඒක තමයි අපේ පොරොන්දු දේශය. right? මෙතන මේ පරණ ගිවිසුමේ මේ මෝසෙස් සහ සෙනගගේ පොරොන්දු දේශයේ වුණේ මේ භූමික ඒ දේශය කිරියෙන් පැණියෙන් ඉතිරෙන ශාස්ත්‍රීක එවන් වූ දේශයක් තමයි දෙවියන් වහන්සේ මේගොල්ලන්ට පොරොන්දු දුන්නේ. හැම අතිම ආශිර්වාදලත් දේශයක්. එතකොට දැන් මේක දෙන්න කලින් දෙවියන් වහන්සේ මෝසෙස්ට ඒ මෙහෙයුම කරන්න කියලා කියනවා. ඉතින් මේ ඔත්තුකාරයෝ 12 දෙනා ඔන්න දැන් යනවා කානාන් දේශයට. කානාන් දේශයට ගිහිල්ලා දේශය සෝදිසි කරනවා. දේශය සෝදිසි කරන තැන එතන ඒගොල්ලන් දකිනවා දේශයේ ඵල හරි විශාලයි, හරි ශාස්ත්‍රීයයි, ඒක හිතාගන්න බෑ, විශ්මයජනකයි. ඒ ඔක්කොම දකිනවා. දෙවියන් වහන්සේ කිව්ව විදියටම දේශේ තියෙනවා. ඒ වගේ මේගොල්ලන් දකිනවා මේ දේශය අත්පත් කරගෙන ඉන්න සෙනග ඇවිල්ලා ඒ අනාත්පරු කියනවා. හරි එනම නැත්තම් යෝධයෝ කියලා කියනවා. හරි ශරීර ශක්තියෙන් උසින් මහතින් වැඩි කට්ටිය. ඊට පස්සේ මේ ඔත්තුකාරය 12 දෙනා මොකද කරන්නේ? දේශයේ සෝදිසි කරලා නැවත මෝසෙස් සහ මේ ඊශ්‍රායල් සෙනගට ඉන්නා වූ තැනට දැන් මේගොල්ලන් එනවා. මේගොල්ලන් ඇවිල්ලා මෙතන ඉඳන් තමයි මේ ස්වාමීන් වහන්සේ අපිට මේ කතන්දරය උගන්වන්නේ. මේ 12 දෙනාගෙන් 10 දෙනෙක් දැන් ප්‍රෝක්තිය ප්‍රකාශ කරන මෝසෙස්ටයි සෙනගට. ඒගොල්ලන් පටන් ගන්නේ ඉස්සෙල්ලා හොඳ කියලා. ඒගොල්ලන් කියනවා එතන දේශයේ හොඳයි, ඒ ඵල හරි ශාස්ත්‍රීයයි, ඒ භූමිය ශාස්ත්‍රීයයි, දෙවියන් වහන්සේ කිව්වා වගේ කිරින් පැණින් ඉතිරෙන දේශයක් කියලා පටන්ගෙන ඒත් අපි 13 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට ගියොත් එතනදී කියනවා එසේ වී නුමුත්. හරි එසේ වී නුමුත් දේශයේ සිටින සෙනග බලවත්ය. හරි නුවර වලද ප්‍රාකාර සහිතව ඊතා මහත්ය. ඒ අරත් අනාග්ගේ පුත්‍රයන් එහි දුටිමුව. අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තිවරු, යබුසිවරු, තමෝරිවරු කඳු කෙරෙහි වාසය කරති. ඔහොම දැන් මේගොල්ලන් දැන් නරක ප්‍රවෘත්තියක් පතුරවනවා. මෙතන කියනවා ඒගොල්ලන් මුළු සෙනගට නරක ප්‍රවෘත්තියක් පැතිරෙව්වා කියලා මෙතන සඳහන් වෙනවා. පටන් ගත්තේ හොඳින්. හැබැයි ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේගොල්ලන් එසේ වී නමුත් කියලා ඒ දේශේ ඉන්න වැසියෝ, ඒ දේශේ ඉන්න වැසියන්ගේ විදිහ, ඒගොල්ලෝ මොන වගේද යෝධයෝ, අපිට ඒගොල්ලොන් එක්ක සටන් කරන්න බෑ, අපි පරාජය වෙයි, අපි විනාශ වෙයි, මැරෙයි. හරි ඒ වගේ නරක ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරනවා. මේ කාරණාවෙන් අපිට ගත්ත හැකි පාඩම මොකක්ද? මේ ඔත්තුකාරයෝ 10 දෙනා දැන් දෙන්නෙක් අපි වෙන් කරනවා. ඒ දෙන්න තමයි කාලෙබ් සහ යොෂුවා. අපි ඒ දෙන්න ගැන බලන්න යනවා. මේ ඔත්තුකාරයෝ 10 දෙනාගේ චරිතය දිහා බැලුවොත්, ඒගොල්ලොන්ගේ ක්‍රියාව ස්වභාවය දිහා බැලුවොත් මෙතන මේ ඔත්තුකාරයෝ 10 දෙනාගේ ඇදහිීම, හරි ඒගොල්ලොන්ගේ ඇදහිීමේ අඩුභාවයක්. ඒගොල්ලොන් ඇදහිීම නැති වෙලා තියෙනවා. ඒගොල්ලොන් ගියේ උද්‍යෝගයෙන් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපිට දේශය දෙන්න යනවා. ස්වාමීන් වහන්සේ අපිට ජය දෙන්න යනවා වගේ ඒගොල්ලොන් එවැනි උද්‍යෝගයෙන් යන්නේ. අපි දැන් අවසානයේ දැන් පුරුදු දේශයට ඇවිල්ලා ඉතා සතුටින් යන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ගේ ප්‍රශ්නය දැක්කම මේ ඉන්න යෝධයොත් එක්ක අපි කියලා සටන් කරන්න. අපි කොහොමද මේගොල්ලෝම පරාජය කරන්නේ කියලා හිතන තැන ඒගොල්ලොන්ගේ ඇදහිීම වැඩිලා තියෙනවා. අපි දන්නවා හේබ්‍රෙව 11:6 කියන ස්වාමීන් වහන්සේව ඇදහිල්ල නැතුන් උන්වහන්සේ ප්‍රසන්න කරන්න බෑ. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ අපේ ඇදහිල්ලෙන්. උන්වහන්සේ කෙරෙහි අප තබන ස්ථීර බලාපොරොත්තුයි. හරි මෙතන මේ උත්තුකාරී 10 දෙනාට ඇදහිල්ලේ නැතිවීමක් වුණා ඒගොල්ලෝගේ ප්‍රශ්නය තුළ. මොකද ඒගොල්ලෝ එතනදී මෙනෙහි කරේ ස්වාමින් වහන්සේගේ කාරණාවට වඩා ඒගොල්ලෝ මෙනෙහි කරේ ප්‍රශ්නය. ඊට පස්සේ අපි දකිනවා මෙතනදී ඒගොල්ලෝ දීපු ඒ report එක නැත්නම් ඒ දීපු විස්තරය අනුව එකක් ඒගොල්ලෝ ඇදහිල්ලෙන් වැටිලා, ඒ වගේම ඒගොල්ලෝ අදහපු දේ නිවැරදි දේ නෙවෙයි. හරි ඒගොල්ලෝ ඇදහිුවේ වැරදි දේ. මෙතන ඒගොල්ලෝ ඇදහිුවේ දෙවියන් වහන්සේ වන.
මෙතන ඒගොල්ලන්ට මතක් වුණේ දේව වචනය. මෙතන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිත සාක්ෂිය. මොකද මේ අවස්ථාව වෙනකොට මේගොල්ලෝ යුද්ධ කරලා යුද්ධ ජයග්‍රහණය කරලා ගොඩක් දේවල් අත්දැකලා ආපු සෙනගක්. රතු මුහුද මැදින් ඇවිල්ලා ඉතින් මෙවැනි හාස්කම් පුදුම ක්‍රියා මැද්දේ තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ ඒ දේ ඇදහිවුණා. ඒගොල්ලෝ ඒ දේ කරේ ඒගොල්ලෝගේ හදවත තිබ්බනා. ඒගොල්ලෝ එනං ඇදහිීමෙන් වැටීමක් වෙන්නේ. මෙතන මේගොල්ලෝ අදහලා තිබ්බේ වැරදි දෙයක්. ඒගොල්ලෝ ඇදහිව්වේ සාතන් ඒගොල්ලෝගේ හදවතට දාපු සිතුවිල්ල. දැන් මේ කාරණාව ඔස්සේ අපි බැලුවොත් අපේ ජීවිතේදී අපි අද අදහන්නේ හරි දේද? අපේ ප්‍රශ්නේදී අපි යන කාරණාවන් තුල අපි මුහුණ දෙන දේවල් තුල අපේ මනුෂ්‍යයන් සමග ගනුදෙනු කරනකොට අපිට සමරක් වෙලාට ගන්න වෙන තීරණ තුල අපේ ජීවිතේ අපි මේ ගත කරන හැම මොහොතක් තුල අපි අදහන්නේ හරි දේද? අපි සමරක් වෙලාට ස්වාමින් වහන්සේගේ දේ කියලා අපි දෙවියන් වහන්සේගේ නොවන දෙයක් අපි අදහනවා ඇති. හරි. අපි දෙවියන් වහන්සේගේ දෙයක් කියලා අන්‍ය ආගමික දෙයක් කෙරෙහි වෙන්න පුළුවන් අපේ ඇදහිම තියෙන්නේ. එහෙම නැත්නම් තාමත් අපි පරණ ඇදහිලි ක්‍රම තුල ඉන්නවා වෙන්න පුළුවන් ක්‍රිස්තියානි කියලාගෙන. අපි එතන ඉන්නවද? සෝදිසි කරලා බලන්න. අපි ඒ වගේ දෙයක් අදහන්නේ. තාමත් අපි අර පරණ විශ්වාසයන් තුල තිබිච්ච එවැනි මිත්‍යා වූ එවැනි දේ අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ සැබෑ වූ වචනය. ඒ වගේම අපි සමහරක් වෙලාවට දෙවියන් වහන්සේගේ දේට වඩා මිනිස්සුගේ වචන වෙන්න පුළුවන් අපි අදහන්නේ. හරි අපි අදහන්නේ අපේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. මොකද්ද ඇදහිම කියන්නේ? ඇදහිම කියන්නේ අපි ස්ථිර වශයෙන් බලාපොරොත්තුව තබන දේ. හරි අපිට තාම ලැබිලා නැහැ. හැබැයි අපිට නිසකකමක් තියෙනවා. අපිට ඒ බලාපොරොත්තුවේ කෙරෙහි නිසකකමක් තියෙනවා. රයිට් අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ කියලා නිසකකමක් තියෙන එක තමයි ඇදහිම. එතකොට අපේ බලාපොරොත්තුව තියෙන දෙවියන් වහන්සේ කෙරෙහිද එහෙම නැත්නම් අපේ ප්‍රශ්නේ කෙරෙහිද? දැන් ඔබ දැන් අද මේ මොහොත වෙනකොට ඔබ සමහරක් වෙලාවට රෝගී වෙන්න ඇති. ඔබේ ඇදහිම තියෙන්නේ ඔබේ බලාපොරොත්තු වෙන මම මේ රෝගෙන් මම තවත් මේකෙන් සුව වීමක් වෙන්නේ නැහැ. මම අසනීප වේ තවත්. මම මේක තුල දුක් විඳි. මට ඔබ ප්‍රශ්නයක් තුල ඉන්න පුළුවන්. ඔබ හිතනවා ඇති මේ ප්‍රශ්නේ මට ගැලවීමක් නැහැ. මේක තමයි මට උරුම. මේක කොහොමද ගැලවෙන්නේ මෙවන් දෙයක් තුල කියලා ඔබ එහෙම හිතනවා ඇති. ඔබේ බලාපොරොත්තු ඔබ තබලා තියෙන ප්‍රශ්නය තුලද? ඔබේ බලාපොරොත්තුව නිසකකම තියෙන ඔබගේ ප්‍රශ්නය තුලද? ඒ විදිහට. එහෙම නැත්නම් මිනිස්සු ඔබව හඳුන්වනවා ඇති ඔබ කිසි කමකට නැති කෙනෙක්. ඔබ කිසිම මේ සමාජයටවත් මේ ලෝකයටවත් වටින කෙනෙක් නෙවෙයි කියලා කියනවා. ඔබ මේ වචනද ඔබ විශ්වාස කරන්න බලාපොරොත්තු තියන. එහෙමනම් ඔබ අදහන්නේ වැරදි දේ. කවුරු කොහොම මොන දේ කිව්වත් ඔබේ අවධානය, ඔබේ හදවත, ඔබේ විශ්වාසය තිබිය යුත්තේ දෙවියන් වහන්සේගේ හඬට සහ දෙවියන් වහන්සේගේ නිවැරදි ඉගෙන්වීමට. සමහරක් වෙලාවට අපි වැරදි ඉගෙන්වීම් තුල ඉන්නවා. බොහෝ විට වර්තමානයේ වෙන දෙයක් තමයි බලවත් හාස්කම් වෙනවනම්, බලවත් පුදුම දේ වෙනවනම්, මිනිස්සු එතන වෙන ඉගෙන්වීම එතන මොකද්ද දෙවියන් වහන්සේගේ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ කියලා සැලකිලිමත් වෙනවා හරි අඩුයි. ඒගොල්ලෝ හිතනවා හාස්කම් පුදුම ක්‍රියා වෙන නිසා මෙතන දෙවියන් වහන්සේගේ දේ තමයි වෙන්නේ කියලා. ස්වාමින් වහන්සේ අපිට විශේෂයෙන්ම කියනවා බොරු ගුරුවරු, බොරු අනාගත වතුරවරු එවෙන් මනුෂ්‍යයන්ව ඔවුන්ගේ ඵල වලින් හඳුනගන්න. මොකද්ද මේ ඵලය? ඒගොල්ලෝගේ ඉගෙනවීම. ඒගොල්ලෝ මොකද්ද උගන්වන්නේ? ඒගොල්ලෝගේ ඉගෙනවීම වලින් මෙයා මගෙන් දෙන්නේ නැත්තම් යක්ෂයාගෙන් දෙන්නේ කියන දේ තමයි වට දැනගන්න පුළුවන්. වෙන දේ වලින් නෙවෙයි. හැබැයි බොහෝ වෙලට අපි මුලා වෙලා ඇති. අපි එවැනි දේ කරන නිසා මේක දෙවියන් වහන්සේගෙන් තමයි මේ මිනිස්සයා එන්නේ කියලා අපේ විශ්වාසය, අපේ ඇදහිම ඒ දේ කෙරෙහි අපි තබනවා. ඉතින් මං කියන්නේ හාස්කම් පුදුම ක්‍රියා වෙන හැමතැනම සාතන් ක්‍රියා කරනවා කියන එක නෙවෙයි මං කියන්නේ. මං කියන්නේ දේව වචනයට අනුකූලව ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට ඒ වෙන දේවල් වලින් නෙවෙයි. ඒ ස්වභාවයක් වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේගේ දාසෙක් වෙන්න පුළුවන්, කවුරු හෝ වේවා. එයා උගන්වන දේ, එයා දේශනා කරන දේ, එයාගේ ඵල වලින් හරි එතන එයා උගන්වන දේ තුලින්
එයා එන්නේ මගෙන්ද යේසුස් වහන්සේගෙන්ද එහෙම නැත්නම් සාතන්ගේද කියන දේ බොරු ගුරුවරයෙක්ද කියන දේ ඔයා හොඳට වැටහීමක් ඇති කරගන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ අපිට කියනවා. ඉතින් දෙවෙනි කාරණාව ලෙස අපි දකිනවා අපි ඇදහිීම තබලා තියෙන්නේ හරි දේ තුලද කියන දේ. අපි පහළට ගියොත් අපි දකිනවා මෙතනදී මේ ඊශ්‍රායල් සෙනග මේ නරක ප්‍රවෘත්ති අහලා මේගොල්ලෝ ගැළපෙනවා. මේගොල්ලෝ දැන් බලාපොරොත්තු නැති වෙනවා. හරි මෙතන මේ හිටපු ඊශ්‍රායල් සෙනග මේ ලොකු පිරිසක් හිටියනේ අපි දන්නවානේ. මෙතන නිකන් 100ක් 200ක් නෙවෙයි ලොකු ගණනක් මිනිස්සුયો හිටියා. එතකොට මේ මිනිස්සු ඔක්කොම මේ පොරොන්දු දේශයට යන්න කොච්චර බලාපොරොත්තුවක් තියෙන්නේ නැද්ද? කොච්චර සතුටක් ආශාවක් තියෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ කෙරෙහි ස්තුතිවන්ත හදවතක් තියෙන්නේ නැද්ද? නේ අනේ ස්වාමිනී අපි දැන් පොරොන්දු දේශයට ලං වෙලා ඉන්නේ. ඔබ වහන්සේට ස්තුති වේවා කියලා එහෙම ඉන්නේ නැති මිනිස්සුනේ. ඔබ වහන්සේ අපිට අවසානයේ ඔබ වහන්සේගේ පොරොන්දු දෙන්න යනවනේ කියලා ඉන්නේ නැති. හැබැයි මේ ඔත්තුකරුවෝ 10 දෙනා එහෙම නැත්නම් මේ ගෝත්‍ර 10 නායකයෝ 10 දෙනා මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ ගිහලා නරක ප්‍රවෘත්තියක් මේ මිනිසුන්ට දීලා මේගොල්ලොන්ට ඒගොල්ලොන්ව ඇදහිීමෙන් වටනවා. හරි අනිත් මිනිස්යාව මේ මිනිසුන් මොකද කරන්නේ? ඇදහිීමෙන් වටවනවා. රෝම 14:13 පවසනවා අපි අපේ සහෝදරයාට පැකිලීමක් වෙන ලෙස අපි ක්‍රියා කරන්න හොඳ නැහැ කියලා. හරි අපි අපේ සහෝදරයාට පැකිලීමක් වෙනස් ලෙස අපි ක්‍රියා කරන්න හොඳ නැහැ කියලා රෝම 14:13 දී පවසනවා. එතකොට අපේ වචන වෙන්න පුළුවන්. අපේ ක්‍රියාව වෙන්න පුළුවන්. හරි අපි අනිත් මිනිස්සු ඉදිරිය ගන්න තීරණ වෙන්න පුළුවන්. මේ දේවල් නිසා යම් කෙනෙක් ඇදහිීමෙන් වැටෙනවද? එතන අපි දෙවියන් වහන්සේ ඉදිරිය ගණන් දෙන්න ඕනේ. තේරෙනවද? පාවුල්තුමා කියන ඔයා කන කෑම එක නිසා ඔයාගේ සහෝදරයා ඇදහිීමෙන් වැටෙනවා නම් ඒ කෑම එක කන්න එපා. හරි අද ඔබගේ පවුල තුල ඔබ මේ බලන කෙනා ඔබ භාර්යාවක් වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. හරි ඔබේ පවුල තුල ඔබ කියන වචන නිසා, ඔබ ගන්න තීරණ නිසා, ඔබගේ හැසිරීම නිසා අනිත් කෙනා ඇදහිීමෙන් වැටලා තියෙනවා. එයා දෙවියන් වහන්සේ තුල යන ගමනින් එයා ඉදිරියට යනවා වෙනුවට ආපස්සට එයාව ඇදීමක් වෙලා තියෙනවද ඔබ නිසා? එහෙමනම් ඔබ ඒ දේ වෙනස් කරගන්න කාලය. මොකද ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට කියන්නේ තව කෙනෙක් ඇදහිීමෙන් වටවන ලෙස ක්‍රියා කරන්න එපා. අනිත් මනුෂ්‍යව ධෛර්යමත් කරන වචන අපි කතා කරන්න ඕනේ කියලා වහන්සේ කියන්නේ. තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන වචන කතා කරන්න කියලා වහන්සේගේ වචනේ අපිට කියනවා. හරි. ඉතින් අපි හරි පරිස්සම් විය යුතු කාරණාවක් තමයි අපේ ක්‍රියාකලාපය තුළ අපේ හැසිරීම තුළින් තව කෙනෙක් ස්වාමින් වහන්සේ කෙරෙහි තියෙන හදවත ඒක නැති වෙනවා නම් තව කෙනෙක්ට අපි නිසා එතන ඊටමත් භයානක දෙයක් දෙවියන් වහන්සේ ඉදිරිය අපි ගණන් දෙන්න ඕනේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ඒ ඍණාත්මක එහෙම නැත්නම් ඇදහිීම නැති ස්වභාවය නිසා වුණේ මොකද්ද? මුළු ඊශ්‍රායල් සෙනගම දෙවියන් වහන්සේ කෙරෙහි තිබිච්ච ඇදහිීම ඒගොල්ලන්ට නැති වුණා. හරි ඒගොල්ලෝ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊළඟ කාරණාවලස් අපිට දකින්න පුළුවන්. මේ 13 වෙනි පරිච්ඡේදය අපි කියවගෙන ඉවත් එතන ඒගොල්ලෝ කොඳුරන්න ගන්නවා. හරි ඒ මිනිස්සු කොඳුරන්න ගන්නවා, දොස් තබා ගන්නවා. මෙතන අපි බලනවා 14 වෙනි පරිච්ඡේදයේ එවිට මුළු සභාව ශබ්ද නගා හැඬුවා. සෙනගේ රාතේ වැළපුණෝය. දැන් ඒගොල්ලෝ වැළපෙනවා, කොඳුරනවා. දැන් ඒගොල්ලන්ට බලාපොරොත්තු නැති වෙනවා. එතනදී ඒක වුණේ අර 10 දෙනාගේ නරක ප්‍රවෘත්තිය නිසායි. හරි ස්වාමීන් වහන්සේ කියනවා අපි කොඳුරන්නේ නැතුව, කෙඳිරිලි විවාද නැතුව අපි සියල්ල අපි කරන සියල්ල කළ යුතුයි කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා. හරි ඒ පිලිප්පි 2:14 ලෙස පවසන විවාදයෙන් සහ කෙඳිරීමකින් තොරව අපි කරන සියල්ල කරන්න ඕනි කියලා දෙවියන් වහන්සේගේ වචනේ ලෙස පවසනවා. ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ එපාම කරන දෙයක් තමයි මේ කෙඳිරිල්ල සහ ඒ විවාදේ. හරි එක එක්කෙනා අතර දොස් තබා ගන්න නැති. හරි ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ගැන කොඳුරන්නේ නැති. හරි දෙවියන් වහන්සේට අපහාස කරන්නේ නැති. හරි අපි දකිනවා ඊට පස්සේ ඒ අපහාස කිරීම සහ කෙඳිරිල්ල නිසා මේගොල්ලන්ට බය කියන දේ ඇති වෙනවා. හරි මේගොල්ලෝ බය වුණා කියලා මේ 13 වෙනි පරිච්ඡේදයේ අපි කියවුවොත් සදාන්නයි මනුෂ්‍යයන්ගේ හදවතට
බය ඇති වුණා කියලා. දෙවියන් වහන්සේගේ වචනේ අපි බැලුවොත් 1 යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියනවා ප්‍රේමෙහි බය ඇත්තේ නැත. ප්‍රේමයෙහි බය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය බය දුරු කරයි. මක්නිසාද බය දඩුවමින් යුක්තය. බය වන තැනැත්තේ ප්‍රේමෙහි සම්පූර්ණ නොවී සිටී කියලා කියනවා. ඉතින් අපි බය වෙනවා කියන්නේ අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමය හරිය ලෙස විශ්වාස කරන්නේ නැහැ. අපි දැන් මේ ගත කරන කාලය තුල මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමි වීම අපි දකිනවා. විවිධ අපි හිතන්නේ නැති ප්‍රශ්න ගැටළු වලට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සමහරක් වෙලාවට සතුර අපේ හදවතට බය දාලා ඇති. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අපිට බය ඇති වෙලා තියෙනවා නම් එතන ප්‍රේමය සම්පූර්ණ වෙලා නැහැ. ප්‍රේමයේ තියෙන තැන බයක් තියෙන්න බෑ. මොකද ප්‍රේමයේ තියෙන තැන අපිට විශ්වාසයක් තියෙනවා. අපි ඉන්නේ ගිනි මැද වුණත් අපේ දෙවියන් වහන්සේ අපිව ගලවන අපිට ජය දෙනවා. හරි. හැබැයි මෙතන මේ 10 දිනාගේ හැසිරීම නිසා මේ 10 දිනා ප්‍රකාශ කරේ දෙවියන් වහන්සේගේ වචනේ නෙවෙයි. හරි. මෙතන මේ 10 දිනා නරක ප්‍රවෘත්ති නැතුව සුභාරංචිය නැත්තම් දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරා නම් අර සෙනග මේ මැසිවිලි කියන්නවත් කිඳිදීමටවත් බය වෙන්නවත් යන්නේ. එහෙනම් ඒගොල්ලෝ මොකද කරන්නේ? දෙවියන් වහන්සේට ස්තුති දෙන්න යනවා. හරි. අද ඔබ බය වෙලා ඉන්නවනම් ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ ප්‍රේමේ විශ්වාස කරන්න. මම ඔබේ ජීවිතයේ සිටින බව ඔබ අදහ ගන්න. කියලා ස්වාමීන් වහන්සේ අද අපිට මතක් කරනවා මේ කතන්දරය තුළ. ඉතින් ඒ වගේම දකින්න 14 වෙනි පරිච්ඡේදයේ අපි කියවුවොත් එතන ඊළඟ පදයේ 14 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ අපි බැලුවොත් එතන කියනවා ඒගොල්ලෝ මිසරයට හැරී ගියා කියලා. 3 වෙනි ඉඳලා 5 වෙනි පදේ වෙනකන් අපි කියවුවොත් එතන කියනවා ඒ සෙනග නැවත මිසරයට හැරිලි අපි යන් කියලා ඒගොල්ලෝ කතා කරගන්නවා. මොකද්ද මේ මෙතන මේ වෙන්නේ යන්නේ? මෙතන මේ සෙනග කරන්න යන දේ තමයි ඒගොල්ලෝම දෙවියන් වහන්සේ ගලවපු දෙයින් ඒගොල්ලෝ ආයෙ මොකද කරන්න යන්නේ? ඒ ගලවපු දේ වෙතට යන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඒගොල්ලෝම වහල්කමින් ගැලවුවා. ඒගොල්ලෝ නැවත අනේ මේ ඉන්න දේ විදවනවට වඩා හොඳයි වහල්කමට යන එක කියලා වහල්කමට යන්න යනවා. අද අපි ප්‍රශ්න තුල යනකොට මිනිස්සු අපිව එපා කරනකොට එතකොට අපිට හිතෙන්නේ මොකක්ද? අපිට හිතනවාද මේ ක්‍රිස්තියානි ජීවිතේ වැඩක් නැහැ. මේ යේසුස් වහන්සේව අදාහ ගන්නකොට මෙතන ප්‍රශ්න මම මේ යේසුස් වහන්සේ වදාගෙනත් මේ මිනිස්සු මට මේ වගේ දේවල් කියනවානේ කියලා අපිට හිතෙනවා. ඊට වඩා හොඳයි මම මගේ පරණ ජීවිතයට ගියා නම් මම අර පරණ අදාහගෙන හිටපු දේ අදාහගෙන හිටියා නම් ඉවරයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් මගේ අර පරණ මං අර යාළුවොත් එක්ක ගත කරපු මේ ජීවිතේ අර සමාජයේ හිටපු හැටි අර පෞකාර ජීවිතේ ඊට වඩා සැපයි කියලා ඔබට හිතෙනවද? ඒක යක්ෂයා අපේ ජීවිතේ විනාශයට ගෙන යන්න අපිට කියන සිතුවිල්ල. මේ මිනිස්සු බය නිසා එහෙම නැත්නම් ඒගොල්ලෝගේ අර කලකිරීම කෙඳිරීම නිසා ඒගොල්ලෝගේ ඇදහිීමෙන් වැටීම නිසා ඒගොල්ලෝ මොකක්ද වුනේ අවසාන ප්‍රතිඵලය? ඒගොල්ලෝ තීරණය කරා අපි නැවත මිස්රයට හැරිලා යන්න කියලා. නැවත අපි මිස්රයට හැරිලා නැත්තම් මොකද නැවත අපි පරණ වහල්කමට යන්න. පරණ ඇබ්බැහිකමට යන්න. පරණ අර පාපයට යන්න. අන්ධකාරයට යන්න කියලා ඒගොල්ලෝ තීරණය කරා. අද අපි මෙනෙහි කරන්නේ අපේ ඇදහිල්ල වැඩි කරන දේ නෙවෙයි නම් විශේෂයෙන්ම මම ඉස්සෙල්ලා පැවසුවා ව්‍යාජ ගැන්වීම ගැන. අද අපි හිතනවා ඇති අපි යේසුස් වහන්සේ වදහනවා අපි බලවත් දේ අත්දකිනවා. හැබැයි අපි අදහන්නේ ව්‍යාජ ඉගැන්වීමක් නම් විශේෂයෙන්ම අපේ ඇදහිීම තියෙන යේසුස් වහන්සේ කෙරෙහි නෙවෙයි. මොකද යේසුස් වහන්සේ ඇවිල්ලා සත්‍ය වූ වචනේ සත්‍ය වූ වචනය විශ්වාස කරන කෙනා තමයි අදහන කෙනා තමයි සැබවින්ම යේසුස් වහන්සේ වදහන කෙනා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ මාගේ බැටළුව මාගේ සෙනග මුලාව ගිහිල්ලා විනාශයට ගිහිල්ලා. මොකද සෙනග යේසුස් වහන්සේගේ යයි කියාගෙන යේසුස් වහන්සේගේ නොවන වචනයක් විශ්වාස කරගෙන. හරි. මෙතන හිටපු මිනිස්සුත් ඒ වගේ වෙන්නේ නැති. ඒගොල්ලන්ට හිතෙන්නේ නැති මේ මිනිස්සු ඇවිල්ලා මේ සෙනග ඇවිල්ලා මේ ඔත්තුකාරයෝ 10 දෙනෙක් ඇවිල්ලා මේ නායකයෝ 10 දෙනෙක් නේ. හරි මේ නායකයෝ 10 දෙනෙක්. අපිට කියන්න පුළුවන් මෙතන මේ
දේව සේවකයෝ 10 දෙනෙක් කියලා. මේ දේව සේවකයෝ 10 දෙනෙක් ප්‍රකාශ කරපු වචනේ. ඉතින් මේක 10 දෙනෙක්ම කියන නිසා මේක හරි වෙන්නේ නැති. මේගොල්ලෝ කියන දේ. අපිට දැන් මේ දේශය අත්පත් කරගන්න බෑ. අපි විනාශයට තමයි යන්නේ. කියලා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ නොවන වචනේ විශ්වාස කරේ. හරි ව්‍යාජ වූ දේ ඒගොල්ලෝ විශ්වාස කරේ. ඒ හේතුව නිසා ඒගොල්ලෝ ඇදහිීමෙන් වැටුණා. ඇදහිීම නැති වුණා. මොකද සත්‍ය වූ වචනේ නෙවෙයි විශ්වාස කරේ. ඊට පස්සේ බය ආවා. කොඳුරන්න ගත්තා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපි 13 වෙනි පරිච්ඡේදයේම කියවගෙන යනත් අපි දකිනවා ඒගොල්ලෝ ධර්මිෂ්ඨයට විරුද්ධව ඒගොල්ලෝ ක්‍රියා කරන්න ගත්තා. කාලෙබ්බයි යොෂුවවයි දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුන් දෙන්නව මරමු කියලා ඒගොල්ලෝ තීරණය කරා. දෙවියන් වහන්සේගේ වචනේ කියන පැහැදිලිවම දුෂ්ට දේ කරන මිනිස්සයා ආරක්ෂා කරන කෙනත් ධර්මිෂ්ඨයට විරුද්ධව ඉන්න කෙනත් දෙවියන් වහන්සේ එකසේ පිළිකුල් කරනවා කියලා. හරි. දුෂ්ටයව අපි ආරක්ෂා කරනවා නම් එහෙම නැත්නම් ධර්මිෂ්ඨයට විරුද්ධව සිටිනවාද දෙවියන් වහන්සේ දෙකම පිළිකුල් කරනවා කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් අද ඔබ ධර්මිෂ්ඨ මිනිස්සෙක්ට විරුද්ධව කතා කරනවා නම් හරි පරිස්සම් වෙන්න. මොකද මේ මිනිස්සයා වෙනුවෙන් සටන් කරන්නේ දෙවියන් වහන්සේ. ඉතින් අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ හඬ නම් එහෙනම් අපේ මං කිව්වා මුලදිම අපි විශ්වාස කරන්නේ නිවැරදි දේ නම් අපේ ක්‍රියාව වෙන්නේ නිවැරදි දේ. අපි මෙනෙහි කරන්නේ දෙවියන් වහන්සේගේ හඬ නම් අපි මෙනෙහි කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය නම් එහෙනම් අපේ දැස් එසවෙලා තියෙන ස්වර්ගයේ දෙසට. නැත්තම් මේ ලෝකයේ දෙසට නෙවෙයි අපේ දැක්ම තියෙන්නේ. ස්වර්ගයේ දෙසට එසවෙලා තියෙන. ස්වර්ගයේ දෙසට එසවෙන දැස් ක්‍රියා කරන්නේ ස්වර්ගයේ කියන ලෙසයි. හරි. ඉතින් අපි මෙනෙහි කරන්නේ නිවැරදි දේ නම් නිවැරදි වචනය නම් දෙවියන් වහන්සේගේ හඬ නම් අපි ධර්මිෂ්ඨයට විරුද්ධව ඉන්නේ නැහැ. අපි ධර්මිෂ්ඨව ආරක්ෂා කරන මිනිසෙක් වෙන්නේ. ඉතින් මෙතනදී මේ මිනිස්සු කරපු දේ තමයි ධර්මිෂ්ඨයට විරුද්ධව කැරලි ගැහුවා. ඒ වගේම දෙවියන් වහන්සේ පත් කරපු මිනිස්සු නායකත්වයේ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ පත් කරපු දේවල් මේ මිනිස්සු වෙනස් කරන්න ගියා. ඒගොල්ලෝ කිව්වා අපි අපේ නායකයෙක් පත් කරගමු කියලා. මේ 13 වෙනි පරිච්ඡේදයේ කියන අපි අපේ එක්කෙනෙක් පත් කරගමු මේ මෝසෙස් සුලව මේගොල්ලෝ මෙලවලා දාන්න. හරි. ඉතින් මෙතන ස්වාමින් වහන්සේ පත් කරපු දෙයක් ස්වාමින් වහන්සේගේ කැමැත්තට අනුව තියෙන දෙයක්. ඔබ ඔබගේ ජීවිතේ ඔබ වෙනස් කරන්න හදන. ඔබේ විවාහය වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ විවාහ වෙලා ඉන්න වෙන්න පුළුවන්. යම් ප්‍රශ්නයක් නිසා ඔබ විවාහය දැන් වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. හරි. දෙවියන් වහන්සේ පත් කරපු දේ දෙවියන් වහන්සේ එකතු කරපු දේ ඔබ විනාශ කරන්න යනවා. ඔබට නිවැරදි මඟ පෙන්වීම දෙන මිනිසෙක් වෙන්න පුළුවන්. ඔබ වැරදියට අවබෝධ කරගෙන වැරදි වැටහීමක් නිසා ඔබ හිතනවා ඇති මේ මිනිස්යාව මට දැන් වැඩක් නැහැ කියලා එහෙම හිතනවා වෙන්න පුළුවන්. වැරදි වැටහීමක් නැත්තම් කාගේ හරි කේලමක් ආපු නිසා වෙන්න පුළුවන්. ඔබ හරියට විනිශ්චය කරලා තියනවාද ඒ කාරණාව? හරි දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ලං කරපු මිනිස්සු වෙන්න පුළුවන්. ලං කරපු දේවල් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ දීපු රැකියාවක් වෙන්න පුළුවන්. ඔබ ඒ දේවල් වෙනස් කරලා ඔබ දෙවියන් වහන්සේගේ නොවන දෙයක් පත් කරගන්න හදනවා. මෙතන මේ කැරලිකාර මිනිස්සු කරේ එන්න ඒ කාරණාව. අපි අවසාන වශයෙන් මේ පරිච්ඡේදය අපි බැලුවොත් මේ ගුණාංග ටික තමයි මේ කැරලිකාර වූ සෙනගට තිබ්බේ. හරි. එතකොට මොකද්ද මේ සෙනගට අත්වෙච්ච ඉරණම? මේ එක්කෙනෙක්ටවත් පොරොන්දු දේශයට යන්න හම්බුනේ නැහැ. මෙතන මේ කියපු ගුණාංග තිබිච්ච මේ සෙනගකින් එක්කෙනෙක්ටවත් දෙවියන් වහන්සේ පොරොන්දු වුණා වූ දේශයට යන්න හම්බුනේ නැහැ. මේගොල්ලෝ ආසන්නයට ඇවිල්ලා හිටියේ. ආසන්නයට ඇවිල්ලා හිටියේ. හැබැයි කවුද පොරොන්දු දේශයට ගියේ? පොරොන්දු දේශයට ගියේ කාලෙබ් සහ යොෂුවා. හරි. අපි බලමු දෙවියන් වහන්සේ කාලෙබ් කියන මිනිසයා ගැන හඳුන්වන ආකාරය. මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ? ස්වාමීන් වහන්සේ 24 වෙනි පදේ කියනවා එහෙත් මාගේ මෙහෙකර වූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි. කාලෙබ්ට තිබුණා වෙනස් ආකාර සිතක්. මෙතන යේසුස් මේ දෙවියන් වහන්සේ යොෂුවට වඩා කාලෙබ් ගැන කියන්නේ. කාලෙබ්ට තිබ්බ වෙනස් ආකාර සිතක්. ඒ කියන්නේ අර අපි කියපු ගුණාංග අපි කතා කරපු ගුණාංග ඇදහිීම නැතිවීම, වැරදි දේ ඇදහිීම, අනිත් මනුෂ්‍යව ඇදහිීමෙන් වැටවීම, බය,
කනස්සල්ල කෙඳිරීම දෙවියන් වහන්සේ පත් කරපු දේ වෙනස් කරන්න හදපු දේ ධර්මිෂ්ඨයාට විරුද්ධ වීම ධර්මිෂ්ඨයාව විනාශ කරන්න හැදීම මේ කාරණාවන් කාලෙටයි යොෂුවටයි තිබ්බේ නැහැ. ඇයි ඒගොල්ලන්ට තිබ්බේ වෙනස් ආකාර සිතක්. මොකද්ද මේ වෙනස් ආකාර සිත? වෙනස් ආකාර සිත තියෙන හේතුව එතන ඊළඟ කොටසම කියනවා ඒගොල්ලෝ සම්පූර්ණ ලෙස මානවා. හරි? දෙවියන් වහන්සේ අනුව සම්පූර්ණ ලෙස මිනිසෙක් ඉන්නේ උන්වහන්සේ කියන දේ ඒ ආකාරයෙන්ම කරන කෙනෙක්. හරි අපි බැලුවා කලින් යේසු මට ආදරේ කියන කොටසක් කියනවා. ඒ කියන්නේ මොකද දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන කොටසක් කියනවා. හැබැයි ඒ වගේම තව කොටසක් ඉන්නවා ওই දෙකම කරන. යේසු මට ආදරේ මම යේසුස් වහන්සේට ආදරේ. ඒ කියන්නේ මොකද්ද? ඒ විශ්වාස කරන වචනේ ජීවිතින් ක්‍රියාවට දානවා. වචන වලින් ක්‍රියාවට දානවා. සිතුවිල්ලෙන් ක්‍රියාවට දානවා. එවැනි මිනිසෙක් තමයි ස්වාමින් වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ඉන්නේ. කාලෙබ් යොෂුවා වගේ මිනිස්සු වෙනස් ආකාර සිතක්. වෙනස් ආකාර සිතක්. දැන් මේ ඔත්තුකාරයෝ 10 දිනා දැක්කේ සැබෑ දේ. හරි ඒගොල්ලෝ ඇත්තටම දැකපු දේ තමයි කිව්වේ. තේරෙනවද? දැන් අපිත් වර්තමානයේ අපිට පේන්න තියෙන ප්‍රශ්න බොරු නෙවෙයි ඒවා. ප්‍රශ්න තියෙනවා. මිනිස්සු මරණයව අපි දකිනවා. මිනිස්සු නැති වෙන දකිනවා. රෝගය තියෙනවා. එතකොට වසංගතේ පැතිරෙනවා. ආර්ථික ගැටලු, පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ දේවල් අපිට පේන්න තියෙන දේවල්. අර ඔත්තුකාරයෝ 10 දෙනා ගිහිල්ලා දැක්කදී ඒ දේවල්ම තමයි කාලෙබු යොෂුවත් දැක්කේ. කාලෙබු යොෂුව හිටියේ අර සෙනග අතර නෙවෙයි ඔත්තුකාරයෝ අර 10 දෙනා අතර හිටපු තව දෙන්නෙක් තමයි කාලෙබ් සහ යොෂුව. හැබැයි ඒගොල්ලෝ දැකපු දෙයට වඩා ඊට ඔප්පෙන් දැක්කා. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝගේ දැස් තිබ්බේ මේ ලෝකයේ දෙයට නෙවෙයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ට පේන දෙයට නෙවෙයි ඒගොල්ලෝගේ දැස් තිබ්බේ. ඒ දේ දැක්කත් ඒගොල්ලෝගේ දැස් උමුලා තිබ්බේ ස්වර්ග රාජ්‍ය දෙසට. ඇයි? ඒගොල්ලෝ ස්වාමින් වහන්සේගේ දේ මෙනෙහි කරන මිනිස්සු නිසා. දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම හදවතේ දරාගෙන යන මිනිස්සු නිසා. එහෙම නැත්නම් අනිත් වචන වලින් කිව්වොත් යේසු මට ආදරේ කියලා විශ්වාස කරන ඒ වගේම මමත් යේසුස් වහන්සේට ආදරේ කියලා එලෙස ඒ සම්බන්ධතාවය සම්පූර්ණ කරපු මිනිස්සු වෙච්ච නිසා. කාලෙබ් සහ යොෂුවා කියන දෙන්නට ස්වාමින් වහන්සේ අන්තිමට පොරොන්දු දේශයට යන්න උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඒ දෙන්න විතරයි ඊගේ පොරොන්දු දේශයට මෙතන හිටපු සෙනගගේ ඊළඟ පරම්පරාවත් එක්ක. හරි. ඉතින් මේ දේ දිහා බලනකොට අද අපි මේ ගත කරන්නේ මෙවන් කාලයක්. මේගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්න අවසාන කාලයට වගේ තමයි ඇවිල්ලා හිටියේ. හරි. ඒ කියන්නේ පොරොන්දු දේශය අත්පත් කරගන්න අවසාන කාලේ. අවසාන පරිච්ඡේද කීපය තමයි ඒගොල්ලෝ ගත කරමින් හිටියේ. දැන් අපි අද වර්තමානයේ ජීවත් වෙන්නේ එවන් කාලයක්. අපි මේ ඉන්නේ අවසාන වූ කාලය තුල. අවසාන පරිච්ඡේද කීපය ගෙවන කාලය තුල අපි ඉන්නේ. යේසුස් වහන්සේ ඉතාමත් ඉක්මනින් උන්වහන්සේ මේ ලෝකෙට නැවත එනවා. අපේ ජීවිත සමහරක් වෙලාවට අවිනිශ්චිත වෙන්න පුළුවන්. හරි. හැබැයි අපි සූදානම්ද ස්වාමීන් වහන්සේ අදාට ගියොත් යන්න අපි සූදානම් තැනක ඉන්නවාද? හරි. අපි මේ හුස්ම ගන්නකන් ස්වාමීන් වහන්සේ අපිට අවස්ථාව දීලා තියෙනවා තීරණය කරන්න යේසුස් වහන්සේව සම්පූර්ණයෙන් අදාගෙන වෙනස් වූ කාලෙක සිතක් ඇතුව ජීවත් වෙන්න. උන්වහන්සේ අවස්ථාව දීලා ඔබ අද හුස්ම ගන්නවා නම් අද ඔබ මේ වචනේ අහනවා නම් මේ දෙවියන් වහන්සේ ඔබට මේ අවස්ථාව දීලා තියෙනවා අද පාපෙන් හැරිලා ස්වාමින් වහන්සේගේ වෙනස් වූ සිතක් දරන මිනිසෙක් වෙන්න. කාලෙබ් ඇවිල්ලා එවැනි වෙනස් සිතක් තිබිච්ච මිනිහෙක් නිසායි උන්වහන්සේ පොරොන්දු දේශය දුන්නේ. කාලෙබ්ගේ ස්වභාවය මේ පරිච්ඡේදේ පුරාට බැලුවොත් ඔබ දකිනවා ඒ කාලෙබ් අනිත් මනුෂ්‍යව ධෛර්යමත් කරා. එයා කිව්වා නෑ අපිට යන්න පුළුවන්. අපේ දෙවියන් වහන්සේ අතීතයේ අපිට ගැලවීම දුන්නා. අපිට විශාල යුද ජයග්‍රහණ දුන්නා. අපි අපේ ස්වාමින් වහන්සේව විශ්වාස කරන්න. අවිශ්වාස කරන්න එපා. හරි. එයා පුදුම විදිහට මිනිස්සුම ධෛර්යමත් කරා. තේරුණාද? එයා කිව්ව බය වෙන්න එපා, බය උපදව ගන්න එපා. ඇයි ඔබ මෙහෙම හැසිරෙන්නේ? හරි. එයාත් අර අනාපරුම්බ අර බලවත් වැසියෝ කියපු ඒ යෝධයම දැකපු කෙනා. හැබැයි යාගේ මෙනෙහි කිරීම තිබ්බේ ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ වූ වචනේ. ඒ වචනේ මෙනෙහි කරපු නිසා එයා ස්වර්ග රාජ්‍ය දෙසට ඇස්වමු කරමින්
එයාට පුළුවන් වුණා වෙනස් ආකාර සිතක් ඇති මිනිස්සෙක් ලෙස ජීවත් වෙන්න. අද අපේ හුස්ම ගියොත්, අද මේ මොහොතේ අපේ හුස්ම ගියොත් අපිට නැවත හැරී ඉන්න බෑ. හරි, අපි යනවා නම් යන්නේ කො ස්වාමීන් වහන්සේ වෙතට, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වෙතින් ඈතට. හරි, සදාකාලික නිරයකට. එතකොට අද අපේ හුස්ම ගිහලා අපේ දැස් පිය වුණොත් අපි කොහෙටද යන්නේ? ඔබ කොහෙටද යන්නේ? ඔබට ඒක ගැන ස්ථිරකමක් තියනවාද? දොස් තබා ගන්න එපා. ඔබේ වැරද්දක් තියෙනවා නම් දැන් හැරිලා ස්වාමීන් වහන්සේ වෙතට ස්ථිර වෙන්න. හරි, උන්වහන්සේ අද අවස්ථාව දෙනවා. ඉතින් මේ මොහොත ඒක අවස්ථාවක් කරගන්න. මොකද අපේ හුස්ම ගිහිල්ලා අපිට නැවතෙන්න බෑ. ඒක ගියාම තමයි. අවසාන වශයෙන් අපි මේ පරිච්ඡේදයේ බලපු කාරණාව අපි බලන්න යනවා මතෙව් පොතේ 24 කාරණාවන් කීපයකට සංසන්දනය කරමින්. හරි, මතෙව් පොත දෙසට අපි අවධානය දුන්නොත් එතන මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ අවසාන කාලය ගැන යම් කාරණාවන් ටිකක් කතා කරනවා. එතනදී උන්වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේ ඉස්මතු කරලා පෙන්වන කාරණාවන් 4ක් තමයි. එකක් දුෂ්ටකම, පාපය වැඩි වෙනවා. අනිත් එක ඇදහිීම නැති වෙනවා. ප්‍රේමය හීන වෙනවා. ඒ වගේම මුලාව, එහෙම නැත්නම් බොරුව, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ නොවනදී ඊට දැඩි ලෙස පැතිරෙනවා කියලා කියනවා. right? අපි බැලුවොත් 24 4 වෙනි පරිච්ඡේදයේ එතනදී කියනවා කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලා ගනිilla. හරි, මෙතන මේ 10 දෙනා කරේ මිනිස්සුම මුලා කිරීමක්. තේරෙනවා? ඒගොල්ලන්ට ඒ ප්‍රවෘත්ති වෙනස් ආකාරයකින් දෙන්න තිබ්බා. ඒගොල්ලන්ට එතනදී අර ඇදහිීමෙන් වැටෙන දේ වැඩිපුර ඒකම කියවමින් මිනිසුන්ව ඇදහිීමෙන් වටවන්න නැතුව ඒගොල්ලන්ට කියන්න තිබ්බා මේ දේ මෙහෙම වුණත් අපේ ස්වාමීන් වහන්සේ අපිට ජය දෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ගැලවුම් කර. දෙවියන් වහන්සේ අපේ ගැලවුම් කර. උන්වහන්සේ අප සමගයි කියන එලෙස පණිවිඩය දෙන්න තිබ්බා අර කාලේ යොෂුවා වගේ. හැබැයි ඒගොල්ලෝ පැතිරෙව්වේ මුලාව. ඒගොල්ලෝ පැතිරෙව්වේ දෙවියන් වහන්සේගේ හඬ නෙවෙයි යක්ෂයාගේ හඬ. එලෙසම අවසාන කාලෙදී මේ අපි ගත කරන කාලය තුල සහ ඉදිරියේදී තව මුලාව, ස්වාමීන් වහන්සේගේ නොවන ප්‍රවෘත්ති, දෙවියන් වහන්සේගේ නොවන ව්‍යාජ ඉගැන්වීම් පැතිරෙන්න යනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා 10 වෙනි පදයේදී එතන කියනවා එකල බොහෝ දිනෙක බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය, ඔවුනොවුන්ට වෛර වන්නෝය. හරි කියලා එතන ස්වාමීන් වහන්සේ කියනවා. හරි, ඒ වගේම මේ පරිච්ඡේදයේ පවසනවා දෙවියන් යේසුස් වහන්සේ 13 වෙනි පදයේදී බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේ. 10 වෙනි පදයේදී අපි බැලුවේ ස්වාමීන් වහන්සේ එතනදී කිව්වේ එක්කෙනෙක් පාවා දීම නැත්නම් ස්වාමීන් වහන්සේගේ වචනය තුල විශ්වාසය නැතිවීමක් වෙනවා. ඇදහිීමෙන් වැටීමක් වෙනවා කියලා කියනවා. හරි, ඇදහිීමෙන් වැටීමක් වෙනවා කියලා කියනවා. ඒ වගේම මේ අපි ගත කරන කාලය තුල මිනිස්සු ප්‍රේමය හීන වෙලා යනවා. ප්‍රේමය නැති වෙලා යනවා කියලා කියනවා. මේක වෙන්නේ ඇයි? පාපය එච්චරටම වැඩි වෙන්න යන නිසා. කාරණා 4ක් මතෙව් 24 වෙනි පරිච්ඡේදයේදී යේසුස් වහන්සේ ඉස්මතු කරනවා. මොකක්ද මේ නැවතේ කාරණාවන් 4? ස්වාමින් වහන්සේගේ නොවන දේ බහුලව පවතින යනවා. ඒක නරක ප්‍රවෘත්ති, ඇදහිීමෙන් වටවන දේ. එතකොට පාපය වැඩි වෙන්න යනවා. ඇදහිීමෙන් ඇදහිීම නැති වෙන්න යනවා. ප්‍රේමය හීන වෙන්න යනවා. මේ කාරණා 4ම තමයි මෙතන මේ පොරොන්දු දේශයට මේ යන මේ කතන්දරයේ තුලත් ගැබ් වෙලා තියෙන්නේ. අපි හොඳට අවධානය දුන්නොත් මම පළවෙනි කාරණාව කිව්වා නරක ප්‍රවෘත්ති පැතිරීම ගැන. එහෙම නැත්නම් ව්‍යාජදී පැතිරෙන්න යනවා කියන දේ. ඒ දේ තමයි අර උත්තුකාරයෝ 10 දෙනා කරේ. අපි බැලුවා නේද ඒක. ඊට පස්සේ ඒ ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම නිසා මොකද්ද වුනේ? ඇදහිීමෙන් වැටුණා. අපි කාරණාවන් 3ක් කතා කරා ඇදහිීමෙන් වැටීම ගැන. එකක් ඒ උත්තුකාරයන් 10 දෙනාගේ ඇදහිීමේ මට්ටම. ඒගොල්ලෝ ඇදහිීමෙන් වැටලා හිටියා. ඒ වගේම ඒගොල්ලෝ අනිත් මනුෂ්‍යම්ව ඇදහිීමෙන් වැටුවා. බොරු ප්‍රවෘත්තියක් නැත්නම් නරක ප්‍රවෘත්තියක් පතල කරලා. ඒ වගේම ඒ හැම කෙනෙක්ම අදාහගත්තේ දෙවියන් වහන්සේගේ දෙම් නෙවෙයි යක්ෂයාගෙන් එන්නා වූ නරක ප්‍රවෘත්තිය ඒගොල්ලෝ අදාහගත්තේ. දෙවියන් වහන්සේගේ සැබෑ වචනේ නෙවෙයි ඒගොල්ලෝ අදාහගත්තේ. එතකොට අපි කාරණා 3ක් දැක්කා. ඇදහිීමෙන් වැටීම. right? ඒ වගේම අපි ඉතුරු කාරණා තුල දැක්කා කෙඳිරීම. හරි, කෙඳිරීම, මැසිවිලි නැගීම තිබ්බා. ඒ වගේම බය. හරි, බය ඇති වුණා.
මොකද්ද මේ දෙකෙන් වුනේ? මෙතනින් මොකද්ද වෙන්නේ? අපි කිව්වා ප්‍රේමයේ තියෙන තැන බයක් තියෙන බෑ කියලා. ප්‍රේමයේ තියෙන තැන බය තියෙන තැන ප්‍රේමය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කිව්වා. කෙන්දිරීම තියෙන තැන මොකද්ද වෙන්නේ? බලාපොරොත්තුවක් නැති වෙනවා. ඇදහිීමක් නැති වෙනවා. හරි ප්‍රේමයක් කෙරේ විශ්වාසයක් නැහැ. කෙඳුරනවා කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ විශ්වාස කරන්නේ. එතකොට මේ කාරණාවන් දෙකෙන් අපි මොකද්ද දකින්නේ මේ සෙනගගේ? ප්‍රේමය නැතිවීමක් වෙලා තියෙනවා. ප්‍රේමය හීන වෙලා. ප්‍රේමය හීන වෙලා. ඊතුරු කාරණාවන් මොනවද? ධර්මිෂ්ඨයන්ට වරද තිබෝ ධර්මිෂ්ඨයන්ව විනාශ කරන්න හැදුවා. දෙවියන් වහන්සේ පත් කරපු දේ වෙනස් කරන්න හැදුවා. ඒ වගේම ඒගොල්ලෝ නැවත මිසරයට යන්න තීරණය කරා. නැත්නම් පාපයට යන්න තීරණය කරා. එතන ඒ කාරණාවන් වලින් මොකද දෙවියන් වහන්සේ අපිට පෙන්නන්නේ? මේ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියනවා මේ පොළොව තලයේ පාපය ඉතාමත් දැඩි වෙන්න යනවා මේ අවසාන කාලේ. ඒ දේ තමයි අපි අදන කාලේ මේ කතන්දරය තුල දැක්කේ. මේ කතන්දරේ මතෙව් 24 සමානතාවයක් දැන් ඔබ දකින්නවද? මොකද අපි දෙකම බැලුවා තමන් කලින් කිව්වා වගේ මතෙව් 24 තියෙන්නේ මේ ගත වෙන අවසාන කාලේ දේව රාජ්‍යයට යන්න බැරි වෙන පිරිස යක්ෂයා ගේන්නා වූ දේවල් ටිකක්. ඒකම අතන අපි කිව්වා පොරොන්දු දේශය කියන මොකක්ද? අද අපිට පොරොන්දු දේශය තමයි දේව රාජ්‍යය. එදා ඒගොල්ලෝගේ පොරොන්දු දේශයක් තිබ්බ කිරියෙන් පැනීම විතර දේශයක්. හරි. ඒ දේශයට ඒගොල්ලෝ ආසන්නයේ හිටි අවසාන පීවර. අද අපි ඉන්නා වගේ අවසාන පීවර ඒගොල්ලෝ හිටි. ඒක අත්පත් කරගන්න බැරි වෙන ලෙස මේ මතෙව් 24 තියෙන කාරණාවන්ම තමයි එතනක් තිබ්බේ. ඇදහිීමෙන් වැටුණ මිනිස්සු, ප්‍රේමයේ හීන වුණා, පාපයේ දැඩි වුණා, නරක නැත්නම් ව්‍යාජ ප්‍රවෘත්ති පතල වුණා. මොකද්ද ස්වාමින් වහන්සේ මේ දෙයින් අපිට කතා කරන්නේ? ස්වාමින් වහන්සේ කියන්නේ මේ දේවල් ඔබගේ ජීවිතේ නොවන පිණිස ඔබ අද දවසේ ඔබ ඉන්නා වූ වාතාවරණය තුළ ඔබ මෙනෙහි කරන්නේ කුමක්ද කියන දේ ගැන සැලකිලිමත් වෙන්න. ඔබ මෙනෙහි කරන්නේ ස්වාමින් වහන්සේගේ සත්‍ය වූ පිරිසිදු වූ වචනය නම්, වහන්සේගේ හඬ නම් ඔබේ දැස් යොමු වෙන්නේ යන්නේ උන්වහන්සේගේ රාජ්‍ය දෙසටයි. ඔබගේ දැස් යොමු වෙන්නේ යන්නේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත දෙසටයි. පළමුව මගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් වෙන මනුෂ්‍යයට මම සියල්ල දෙනු ලැබේ කියලා ස්වාමින් වහන්සේ කියනවා. ඒ වගේම අපි දැක්කා උන්වහන්සේගේ සැබෑ වචනය මෙනෙහි කරනවා කියන්නේ මොකක්ද? උන්වහන්සේගේ සැබෑ වචනය මෙනෙහි කරනවා කියන්නේ කාලෙ වගේ වෙනස් ආකාර සිතක් ඇති මිනිසෙක්. ඇදහිීමෙන් වැටුණු කෙනෙක් නෙවෙයි, ප්‍රේමයෙන් හීන වුණ කෙනෙක් නෙවෙයි, නරක ප්‍රවෘත්තියක් පතල කරලා ව්‍යාජදී පතුරවන කෙනෙක් නෙවෙයි, ඒ වගේම දුෂ්ටකම වැඩි වුණා වූ කෙනෙක් නෙවෙයි. වෙනස් ආකාර සිතක් කියන්නේ ස්වාමින් වහන්සේගේ දෙයින් එයාගේ හදවත පුරවගත්ත කෙනෙක්. දෙවියන් වහන්සේගේ වචනේ ගබඩාකාරයෙක්. ස්වාමින් වහන්සේගේ වචනේ හදවතේ ගබඩා කරගෙන තියෙනවා. එවෙන් කෙනෙක් පමණයි ජීවත් වෙන්නේ යන්නේ අර යේසුස් වහන්සේ සමග සැබෑ සම්බන්ධතාවය තුළ. මොකක්ද අපි කියව සම්බන්ධතාවය කියන්නේ? යේසුස් වහන්සේ මට ආදරේ කියන දේ විශ්වාස කරන කෙනෙක් වගේම මම යේසුට ආදරේ කියලා ස්වාමින් වහන්සේ කියන දේ කරන කෙනෙක්. උන්වහන්සේගේ දේ විශ්වාස කරන්න නම් නිහතමානී හදවත තියෙන්න ඕනේ. උන්වහන්සේගේ ඒ ආදරය තුළ උන්වහන්සේට ආදරේ කරන්න නම් කීකරුකම තියෙන්න ඕනේ. කාලෙ වගේ වෙනස් ආකාර සිතක් තියෙන මනුෂ්‍යයා ඒ සම්බන්ධතාවය තුළ ශක්තිමත් සම්බන්ධතාවය තුළ යේසුස් වහන්සේත් සමග සම්පූර්ණ වුණා වූ කෙනෙක්. අද අපි මේ වචනය තුලින් ස්වාමින් වහන්සේගේ හඬ අපේ ජීවිතයට ලබා ගමු. මේ අපි ගත කරන කාලය තුල අපි මෙනෙහි කරන්නේ මොකක්ද කියන දේ කෙරෙහි අපි තාමත් සැලකිලිමත් වෙමු. දෙවියන් වහන්සේගේ වචනයයි ජීවනය දෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනයයි පරිවර්තනය කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනයයි අපි පොරොන්දු දේශයට ගෙනියන්නේ. අපි ආඥා කරමු. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා ඔබගේ ජීවමාන වචනය නිසා. ඥානනි අපිට උදව් කරන ස්වාමීනි, කාලෙමින් වෙනස් ආකාර සිතක් ඇති මිනිස්සු වෙන්න. ස්වාමීනි, කාලෙමින් ඔබගේ ඒ වචනය තුල සම්පූර්ණයෙන් ජීවත් වෙන මිනිස්සු වෙන්න ස්වාමීනි. ඥානනි, අන්මනුෂ්‍යව ඇදහිීමෙන් වටවන නෙවෙයි. ඒත් ඔබගේ ඇදහිීම තුල අන්මනුෂ්‍යව ස්වාමීනි ධෛර්යමත් කරන, ඒ වගේම අපිත් ඇදහිීම තුල වර්ධනය වෙන මිනිස්සු වෙන සුද්ධාත්මෙනි අපට උපකාර කරන ඔබගේ වචනය තුල ස්වාමීනි ස්ථිරව පවතින්න. ස්වාමීනි, ඔබගේ ප්‍රේමය තුල දිනෙන් දින වර්ධනය වෙමින්
ඉදිරියට යන මනුෂ්‍ය වෙන්න ස්වාමීන් අපේ එක් එක්කෙනාට ආශිර්වාද කරන්න. ස්වාමීනි යම් කෙනෙක් අද ඔබ වහන්සේව අදහගෙන නැද්ද? අද යේසුස් වහන්සේගේ ප්‍රේමය දන්නේ නැද්ද? යේසුනි ඔබ වහන්සේ ඔවුන් වෙනුවෙන් ඔබගේ රුධිරය සලලා ඔබ වහන්සේ ඔවුන්ගේ පාපයට සමාව දීලා තියෙනවා කියලා යම් කෙනෙක් දන්නේ නැද්ද? අද මේ යාඥාව කරන කොටගෙන ස්වාමීනි මේ මනුෂ්‍යයාට අද ඔබගේ ඇදහිීම නිදහස් කරන්න කියලා මම යාඥා කරනවා. යේසුනි සීල හදවත් සුව වෙන්න කියලා යාඥා කරනවා. සීල පෞල් සුව වෙන්න කියලා යාඥා කරනවා. ඔබගේ පුදුම ක්‍රියාව හාස්කම මේ බලන හැම කෙනෙක්ගේම ජීවිතය තුළ ස්වාමිනී සිදු කරන්න කියලා මම යාඥා කරනවා. ස්වාමිනී වහන්සේට මේ සීල කාරණාවන් බාරයි. ඔබ වහන්සේට ඔබගේ වචනය නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේට සීල ගෞරවයත් මහිමයත් මේ හැම දෙයක් තුළම අපි උසවමින් යේසුස් වහන්සේගේ බලවත් ශුද්ධ උතුම් වූ නාමයෙන් ආමේන්. ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා.